සාදු සාදු නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අපගේ පරම පූජනීය ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පන්නියම සැලසේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, මේ පින්වතුන් ඊටමත් වාසනාවන්තයි. මේ වගේ යුගයක ලෞතර සම්මා සම්බුදුරජාණන් වහන්සේ වදාළ මේ ශ්‍රී සද්ධර්මයේ මේ විදියට හරි ශ්‍රවණය කරන්නට ලැබීම ගැන. භාග්‍යතුන් වහන්සේගේ ආශ්චර්ය ගැන අපි කතා කරන්නේ සිත පහදවා ගැනීම පිණිස. බුදුරජාණන් වහන්සේ ගැන ඇති වුණොත් හිතේ චිත්ත ප්‍රසාදයක් ඒ විපාක සුළුපටු නැහැ. සමහරවිට ඒ චිත්ත ප්‍රසාදය එයාට අමහා මහ නිවන් සම්පත්තිය ඇති කරනවා. එතනින් තමයි යාගේ නිවනේ ගමන ආරම්භ වෙන්නේ. ඒ නිසා මේ සිත පහදවා ගැනීම හරි උපකාරයි. සිත පහදවා ගත්තේ නැතෙකුට වෙන විනාශයේ සුළුපටු නැහැ. ඉතින් කෙසේ නමුත් අදත් ඊටමත් වටිනා ධර්මානුශාසනාවක් ශ්‍රවණය කරන්නට ඔබ සූදානම් වෙන්නේ. විශේෂයෙන් අද මේ ධර්ම දේශනාව ශ්‍රද්ධා රූපවාහිනියෙන් ලක්විරු ගුවන්විදුලියෙන් විකාශනය කරවන්නට දායකත්වයේ දරන්නේ ඉතාලියේ පින්වත් පිරිසක්. විශේෂයෙන් 2020 දෙවෙනි මාසයේ 5 වෙනි දින මියගිය විමර්ශී දියණියට පින් අනුමෝදන් කරන්න ඉතාලියේ බෝස්තු නගරයේ පදිංචි පින්වත් රුවන් පියාණන් කුමාරි මෑණියන් සහ අනුහස් ඒ වගේම අභිමාන් කියන සොහිරන් පවුලේ සියලු දෙනා එකතුව මිය පරලෝකීය දියණියට පින් අනුමෝදන් කරන්න අද මේ ධර්ම දේශනාව සූදානම් කරගන්න. එතකොට මේ ඉතාලියේ මේ පින්වතුන් සතුටින් අද දවසේ මේ පින රැස් කරලා මේ දිනියට පින් අනුමෝදන් කරන්න. ජීවිතය කියන එක ඉපදීමත් එක්ක මරණය කියන එක උරුම වෙලා තියෙන දෙයක්. අපිට ඒක වළක්වන්න බෑ. පුදුමේ අපි මෙච්චර කාලයක් ජීවත් වෙච්ච එක. අපේ ඉදිරියට අපේ මරුවා කී ගමනක් නම් පැමිණලා තියෙද්දී අපි බේරුණා මෙතෙක්. ඒකයි පුදුමේ. නමුත් බේරෙන්න බැරි දවසක් එනවා. ඉතින් වයසේ තරහා තිරමක් නැහැ. ගස්වල ගෙඩි හැදෙනකොට ඉදුණු ගෙඩිත් වැටෙනවා, අමු ගෙඩිත් වැටෙනවා, පුංචි ගෙඩිත් වැටෙනවා. ඒ නිසා මලක් හැදුනම ගහක මල් පිපුනම ඒ මල් වලත් පොහොට්ටු මලුත් වැටෙනවා, පිපීගෙන එන මලුත් වැටෙනවා, පිපිලත් වැටෙනවා, පරවෙලත් වැටෙනවා. ගහක කොළ වුණත් එහෙමයි. මේක ලෝ දහමක්. සාමාන්‍යයෙන් දරුවෝ වුණත් අපිට අපේ දරුවන් කියලා ඉපදුනාට ඒ දරුවන් මනුස්ස ලෝකෙට පැමිණෙන්න අම්මා තාත්තා මාධ්‍යයක් වුණාට ඔවුන් කර්මානුරූපව ගේන ආයුෂක් තියෙනවා. සමහරට අපි අනුන්ගේ මරණය ගැන කියනවා, සමහරට අපේ මරණය කොයි වෙලාවෙද දන්නේ. මිනිස්සු කොරෝනා වලින් මැරෙන එක ගැන කතා කරනවා. නමුත් හදිසි අනතුරු වෙනත් ඒ වගේ මිනිස්සු කොයිතරම් මැරෙනවද? ඉතින් ඒ නිසා කොරෝනා වලින් මැරෙන සංඛ්‍යාව මෙච්චරයි කියලා අපි ගණන් හදනවා. නමුත් රිය අනතුරු ඒවා
මේ ප්‍රසිද්ධිය මේ විදිහට කතා කරන්න ගත්තා නම් හැමදාම මැරෙන එක විතරයි තියෙන්නේ. ඒ තරම් මරණය මිනිස්යාගේ ජීවිතයේ පිටිපස්සේ හඹාගෙන එනවා. උපතත් වයසට යාමත් මරණයත් මේ ජරා මරණ දුක ඉක්මවා ගිහිලා නැහැ දෙවියන් පවා බ්‍රහ්මයන් පවා. ඉතින් ඒ නිසා ඉපදීමත් දුකක්, ලෙඩවීමත් දුකක්, වයසට යාමත් දුකක්, මරණයත් දුකක්, ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකක්, අප්‍රියයන් හා එක්වීම දුකක්. මේ දුක විඳවා ශෝක කර කර ඉන්න කාරණාවක් නෙවෙයි. මේක අවබෝධ කරන කෙනා මේ දුකෙන් නිදහස් වෙනවා. අපිම දෙමව්පියන්ට පුංචි දරුවන් වෙලා සංසාරේ කී ගමනක් මැරිලා තියෙනවද? ඒ වගේම අපිට දාව ඉපදුන පුංචි දරුවෝ අපේ ඇස් ඉදිරි පිට කොයිතරම් මැරිලා තියෙනවද? කෙලවරක් නෑ, ගණන් කරන්න බෑ. එතකොට අඬපු වාර කොච්චරද? කෙලවරක් නෑ, ගණන් කරන්න බෑ. සතර මහා සාගරේ ජලය අඩුයි, කඳුළු වැඩි අඬපු වාරවල. ඉතින් ඒ දහම් කරුණා සිහිපත් කරගෙන කෙනෙක් මිය ගියාට පස්සේ අපිට ඒ වෙනුවෙන් කරන්න තියෙන්නේ බලවත් පිනක් උපද්දවලා එයත්න් අනුමෝදන් කිරීම පමණයි. අපේ මරණය අපේ ජීවිතේ කොයි කාලෙක ඉක්මනින් කෙටි වේවි කියන මරණ සංඥාව හිතට ගන්න එක තමයි ලොකුම දේ. ඒ නිසා අද දවසේ මේ ධර්මානුශාසනාව ශ්‍රවණය කරලා හිත පහදවගෙන අපි පින් අනුමෝදන් කරමු. එතකොට පින්වතුනි, අපි සරණ ගිය අපේ බුදුරජාණන් වහන්සේ ජාති ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්යන්ගෙන් මේ ලෝක සත්වයා මුදවා ගැනීම පිණිස දහම් දෙසූ ඒ මහා ධර්ම රාජානන් වහන්සේ. උන්වහන්සේ තමයි අමා මහ නිවන දන් දෙන කෙනා, අමතස්ස දාතා. උන්වහන්සේ තමයි අමා මහ නිවනට මාර්ගය කියන කෙනා, මග්ගක්ඛායි. දුක් නිවන මාර්ගයේ දන්න කෙනා, මග්ග විදු. දුක් නිවන්ට මග කියන්ට අතිශයින් දක්ෂ කෙනා, මග්ග කෝවිදු. ඒ බුදුරජාණන් වහන්සේ මෙහිලා දක්ෂ වුණේ සම්මා සම්බුදු වෙන්න කලින්මයි. සම්මා සම්බුදු වෙන්න කලින්ම මේ දුක් නිවන මාර්ගය අවබෝධ කළා. බුදුරජාණන් වහන්සේ දැක්කා මේ නිවන් මාර්ගය දිනු කරන්න එයාට ඊටමත් අතිශයින් ඒ නිවන් මාර්ගයේ කෙරෙහි තියෙන්න ඕන මෙයාට අතිශයින් කැමැත්තක්. ඒකට මෙයාට හිතා ගන්න බැරි විදිහට මෙයාට ඒ දුක් කෙලවර කරන ප්‍රතිපදාව පුරුදු වෙනවා මේ කැමැත්ත මුල් කරගෙන. ඒකට එයාටම හිතෙනවා මේක 이르දියක් වගේ එකක් කියලා. එතකොට ඇත්තටම පන්සිල් රකින්න නැති කෙනෙක් පන්සිල් රකින්න එක 이르දියක් වගේ එකක් නේ. හිත විසිරුණු හිත සමාධිමත් කරන එක 이르දියක් වගේ එකක් නේ. පයින් යන මිනිස්සු ආකහින් යන එක 이르දියක් නේ. ඊළඟට චුතිය උපත දකින්න එක, අනුන්ගේ හිත දකින්න එක, මේ කෙලෙස් නැසන එක මහත් වූ 이르දියක් නේ. ඒ නිසා මහා බෝධිසත්වයෝ දුටුවා මේ සංසාර ගමනින් නිදහස් වෙන්න බලවත් කැමැත්තක් ඕන. ඊට පස්සේ බලවත් අදිෂ්ඨානයක් ඕන. ඊළඟට බලවත් වීරියක් ඕන. ඊළඟට හොඳට නුවණින් විමසන්න පුළුවන් ගතිය ඕන. ඕවට කියනවා 이르දිපාද කියලා. ඡන්ද ඉරිදිපාදේ, චිත්ත ඉරිදිපාදේ, වීරිය ඉරිදිපාදේ, විමර්ශා ඉරිදිපාදේ. ඡන්ද, චිත්ත, වීරිය, විමර්ශා. එතකොට ওই වාක්‍ය සම්පූර්ණයෙන්ම කියනවා නම් ඡන්ද පදාන සංඛාර සමන්නාගත ඉරිදිපාදේ වඩනවා කියලා කියන්නේ. අපි පහුගිය කාලේ කරපු ධර්ම දේශනා මාලාවක් තිබුණා පිවිතුරු නිවන් මඟ. එහි සත්‍තිස් බෝධිපාශික ධර්ම විස්තර කරද්දී ওই ඉරිදිපාද හතර ගැන විස්තර කළා. නමුත් අදත් යම් කාරණාවක් කියනවා. එතකොට පින්වතුනි, අපිට ඕනම දෙයකට කැමැත්ත ඕන, අදිෂ්ඨානය ඕන, වීරිය ඕන, ඒ වගේම එක නුවණින් විමසීම ඕන. එතකොට දවසක් ආනන්ද ස්වාමීන් වහන්සේගෙන් බ්‍රාහ්මණයෙක් ඇවිල්ලා අහනවා, ඔබ වහන්සේලා මේ මැනවින් මේ දුක් කෙලවර කරන්න අනුගමනය කරන ප්‍රතිපදාව මොකද්ද? ආනන්ද ස්වාමීන් වහන්සේ වදාලා
ඡන්ද, චිත්ත, වීරිය, විමර්ශා කියන ඉර්ධිපාද හතර තමයි අපි මේ දුක් කෙලවර කරන්න මුලින්ම භාවිතා කරන්නේ. ඒතකොට මේ බමුණා කියනවා ඒක ඔබ වහන්සේ කියන එකේ කතාවේ පරස්පර විරෝධී බවක් තියෙනවානි. ඇයි? ඔබ වහන්සේලා කියනවා කැමැත්ත දුරු කිරීම තමයි නිවන කියලා. ඒ වුණාට දැන් කියනවා කැමැත්තෙන් තමයි යන්නේ කියලා. ඒතර කැමැත්ත දුරු කරන්න කොහොමද කැමැත්තෙන් යන්නේ? දැන් අද කාලේ තියෙනව නේද කියනවනේ ඔය ඕකත් ආසාවක්. නිවන් දකින්නවා කියන්නේ ආසාව නැතිවීම. ඉතින් ඕකත් ආසාවන්නේ ඔයලාගේ ඔය නිවන් දකින්න තියෙනෙත් ආසාවන්නේ. කියලා වටින් පිටින් වචනයක් අල්ලගෙන නිന്ദා අපහාස කරන පිරිසක් අදත් ඉන්නවනේ. ඒකට හොඳ උත්තරයක් අපගේ ආනන්ද ස්වාමීන් වහන්සේ ලබා දෙනවා. ආනන්ද ස්වාමීන් වහන්සේ වදාලා බ්‍රාහ්මණේ මම මේ කාරණාව ඔබගෙන්ම අහන්නම්. ඔබට දැන් ඕන්න හිතුණා නිවසේ ඉඳලා මේ ආශ්‍රමයට මේ ආරාමයට එන්න ඕන කියලා ඔබට කැමැත්තක් ඇති වුණාද නැද්ද? ඇති වුණා. ඒ ගැන අදිෂ්ඨානයක් ඇති වුණාද නැද්ද? ඇති වුණා. වීරියක් තිබ්බද නැද්ද? තිබ්බා. විමර්ශා මේ වෙලාවට එන්න ඕන, මේ පාරෙන් යන්න ඕන, වෙන වැඩ යොදා ගන්න හොඳ නැහැ, මෙහෙම යන්න ඕන, මෙහෙම යන්න ඕන කියලා විමර්ශාවක් තිබ්බේ නැද්ද? හිතන ගතිය තිබ්බා. ඔන්න ඔබ දැන් මෙතෙන්ට පැමිණියා. දැන් මා සමග කතා බහ කළා. දැන් ඔබට තියනවාද මම මේ දැන් ආරාමයට යන්න ඕන කියලා දැන් කැමැත්තක් තියනවාද? අනේ නෑ මට ඒක දැන් ආවට පස්සේ ඒක නෑ දැන්. අදිෂ්ඨානෙත් නෑ, වීරියත් නෑ, දැන් විමර්ශාවක් නෑ. මොකද මම ඒ ගමන කළා ඉවරයි. ආන්නේ වගේ තමයි කිව්වා අමා මහ නිවන දකින්න තෘෂ්ණාව කරගන්න කැමැත්ත ඕන. හැබැයි ඒ මඟ වඩලා ඉවරනම කැමැත්ත ප්‍රහාණය වෙනවා. චිත්ත අධිෂ්ඨානය ඕන. ඒ මඟ වඩලා ඉවර වෙනකොට ඒ අධිෂ්ඨානයත් ප්‍රහාණය වෙනවා. වීරිය ඕන. ඒ මඟ ගමන් කරලා ඉවර වෙනකොට ඒ සඳහා තිබ්බ වීරියත් ප්‍රහාණය වෙනවා. ඊළඟට විමර්ශාව ඕන. ඒ මඟ වඩලා ඉවර වෙනකොට ඒ පිණිස තිබ්බ විමර්ශාව ප්‍රහාණය වෙනවා. ඒ නිසා ඔය පරයයන් ඔය කරුණා තේරුම් ගන්න කෙනෙකුට මේ බ්‍රාහ්මණය අතිශයින් පැහැදීමටපත් වුණා. ඉතින් පින්වත්නි මේ ඡන්ද චිත්ත වීරිය විමර්ශා කියන ඉර්ධිපාද නිසා තමයි මේ අපිට උනත් අපිට වැඩි ඕනේ පින්වතුනි සාමාන්‍යයෙන් යමක්වත් ජීවිතේ යමක්වත් මේ පින්වතුන්ට කරගන්න බෑ කැමැත්ත නැත්තම්. කැමැත්ත නැත්තම් ළමයෙකුට ඉගෙන ගන්නවත් බෑනේ. ඊළඟට Tamanට අදිෂ්ඨානයක් ඉලක්කයක් නැතුව මිනිසෙකුට කොහොමද හරියට මේ මිනිසයා මේ මාවතේ ගමන් කරන්නේ? වීරිය කොහොමදත් ඕන? නුවණින් විමසීම කොහොමදත් ඕන? එතකොට මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ප්‍රධාන කරගත්ත මේ අමාමහ නිවන් මාර්ගය බුදුරජාණන් වහන්සේ කෙනෙක්ගේ හිතේ වැඩෙන විදිය ක්‍රම 37කට විස්තර කරලා දේශනා කළා. ඒකට කියනවා සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම කියලා. ඒතකොට සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම බුදුරජාණන් වහන්සේ සම්බුදු වෙලා වැඩුව එකක් නෙවෙයි. සම්බුදු වෙන්න කලින්ම බෝධිසත්ව කාලේ සම්බුදු නොවී සිටියදීම මේ කාරණා 37ම වැඩුවනේ. කියලා දෙන්න කෙනෙක් නැතුව වෙනත් ලෝකයකින් පණිවිඩයක් නැතුව තමා විසින්ම මේ නිවන් මාර්ගයේ වැඩුවනේ. මොනවද මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම? සතර සතිපට්ඨානෙ, සතර සම්‍යක් ප්‍රධාන වීරිය, සතර ඉර්ධිපාද, පංච ඉන්ද්‍රිය, පංච බල, සත්ත බොජ්ජංග, ආර්ය අෂ්ටාංගික මාර්ගය. එතකොට මේ සියල්ලම ස්වයම්බූ ඥාණයෙන් බෝධිසත්ව කාලෙම වටහා ගත්තා. කිසි කෙනෙක් මේ ගැන කියලා නැහැ. සතර සතිපට්ඨානෙ ගත්තොත් කායානුපස්සන, වේදනානුපස්සන, චිත්තානුපස්සන, ධම්මානුපස්සන කිසි කෙනෙක් කියලා නැහැ. හා පුරා කියලා ලෝකේටම සතර සතිපට්ඨානෙ දේශනා කළේ බුදුරජාණන් වහන්සේ.
එතනින් පස්සේ තමයි සතිපට්ඨාන භාවනා කියන ඒවා ශ්‍රාවකයෝ අනුගමනය කරන්නේ. එතකොට යම්තා කුසල ධර්මයෝ ඇද්ද ඒ සියලුම කුසල් ගංගාවේ ආරම්භය සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ හද මඩල. ඒ කුසල් ආරම්භයේ ద్వාරයේ තමයි භාග්‍යතුන් වහන්සේගේ මුව මඩල. එතනින් යාට කුසල් වෙන කොයින්වත් කුසල් කියන ඒවා ගැන ආවේ නැහැ. මේ ලෝකයේ ප්‍රඥාවෙන් අග්‍රේශ්වර සාරිපුත්තයන් වහන්සේට පවා ඒ ධර්මය අවබෝධ කරන්න බුදුරජාණන් වහන්සේගේ බුද්ධ වචනය වමනා වුණා. ඊළඟට පින්වත්නි සතර සම්‍යක් ප්‍රධාන වීරිය නූපං අකුසල් නෝපද වීම පිණිස කරන වීරිය, උපං අකුසල් ප්‍රහාණය කිරීම පිණිස කරන වීරිය, නූපං කුසල් ඉපදවීම පිණිස කරන වීරිය, උපං කුසල් වඩා වර්ධනය කර ගැනීම පිණිස කරන වීරිය. මේ සතර සම්‍යක් ප්‍රධාන වීරිය කියන්නේ මෙයයි කියලා දෙන්න කෙනෙක් හිටියේ නැහැ. ඒ ඔක්කොම බුදුරජාණන් වහන්සේ මහා බෝධිසත්ව කාලයේම තනියෙන්ම තේරුම් අරන් මහා බෝසෙවෙනෙහි සියලු වීරියන් වැඩිවා. ඊළඟට සතර ඉරිදිපාද ඡන්ද චිත්ත වීරිය විමර්ශා කියන ඉරිදිපාද. එතකොට මේවා ලෝකේ කතා වෙන්නවත් නැති ඒවානේ. මේ බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ විසිරී පැතිරී තිබුණා, ලෝකයේ විසිරී පැතිරී තිබිලත් බුද්ධ ශාසනය අතුරුදහන් නොවි තිබියදීත් දැන් මේවා සමාජයේ කතා වෙනවද? සමාජයේ ගොඩාක් බණ කියලා මිනිස්සු කතා වෙන ටිකක් විහිළු තාලු පදූප කුණුහරුප දේශපාලන කතා. ඉතින් මොකද්ද මේ අද මේ වාගේ බුද්ධ ශාසනය අතුරුදහන් නොවි තිබියදීත් මෙහෙමනම් බුද්ධ ශාසනයක් නැති කාලෙක වචනයක්වත් නැහැ. නිසා බුදුරජාණන් වහන්සේ බුදුම හෝ මඩලින්මයි මේ ඉරිදිපාද හතර වදාළේ. ඒකයි බුදුරජාණන් වහන්සේට පහදින්න කියන්නේ අපි යම් යහපත් වැඩක් දැන් කරනවද, යම් කුසලයක් වඩනවද, ඒ සියලුම කුසල් යහපතේ වචනය බුදුමුව මඩලින්මයි ඉස්සල්ලාම ඇහුනේ ලෝකෙට. එතකොට පින්වත්නි අපි දැන් බලමු ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා පංච ඉන්ද්‍රිය දැන් නිවන් මාර්ගයේ වැඩෙන විදිය. සතර සතිපට්ඨානෙ, සතර සම්‍යක් ප්‍රදාන වීරිය, සතර ඉරිදිපාද, පංච ඉන්ද්‍රිය. සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා. ඉන්ද්‍රිය ධර්ම. ඊළඟට බල ධර්ම කියන්නේ ඒ ඉන්ද්‍රිය ධර්මයම බලයන් බවට පත් වෙනවා. ඒකටත් කියනවා සද්ධා බලය, විරිය බලය, සති බලය, සමාධි බලය, ප්‍රඥා බලය. සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා. ඊළඟට සත්ත බොජ්ජංග. සත්ත බොජ්ජංග වල තියෙනවා සති සම්බොජ්ජංගය, ධම්මවිචේ සම්බොජ්ජංගය, විරිය සම්බොජ්ජංගය, පීති සම්බොජ්ජංගය, පස්සද්ධි සම්බොජ්ජංගය, සමාධි සම්බොජ්ජංගය, උපේක්ඛා සම්බොජ්ජංගය. බොජ්ජංග 7 කියන මේ බොජ්ජංග ධර්මයෝ බුදුරජාණන් වහන්සේගේ හදමඩලෙන්ම පැන නැගිච්ච ඒවා. සමහර අය විහිළු තහළු කරන්න මේ බුද්ධ වචන ගන්නවා. ඕම් බොහෝ පෞරස් කර ගන්නවා බුදු කෙනෙක්ගේ වචනේ විහිළු තහළුවට අරන්. මොකද මේ දේශා දීර්ඝ සංසාරේ අපිට යන්න බැරි, මේ කුසල් වඩන්න බැරි නිසානේ. අපි කොච්චර වචනෙන් කිව්වත් මේ ගුණධර්ම ප්‍රායෝගිකව වඩන්න ගියාට පස්සේ කොච්චර අපහසුද? අපේ තියෙන දුර්වලතා කොච්චර ප්‍රකට වෙනවද? දැන් විදර්ශනාව ගැන උනත් අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් කතා කරන්න කොච්චර අමාරුද? තේරුම් ගන්න කොච්චර අමාරුද? කතන්දරයක් වගේ නෙමෙයි විදර්ශනාව ගැන බණක් කියනකොට කී ගමනක් මිනිසුන්ට ඈනුම් යනවා. කී ගමනක් වටපිට බලනවාද? නමුත් කතාන්දරයක් කිව්වොත් හොඳට කන් ටික අරගෙන හෙල්ලෙන්නේ නැතුව අහගෙන ඉන්න. විදර්ශනාවේ වචනේ කොච්චර බරයිද අද කාලේ මිනිස්සුන්ට අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන එක. ඒකට ඒ නිසා බොජ්ජංග කියන ධර්මියෝ කතා වෙන්නවත් නැති තරම්.
සමහර මිනිස්සු අහලවත් නැහැ. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේ නමක් ස්වයම්භූ ඥාණයෙන් අවබෝධ කරනවනේ මේ බොජ්ජංග 7. ලෝකෙට දේශනා කරනවා. ශ්‍රාවකයෝ මනාව ඒ බොජ්ජංග වඩනවා. ඊළඟට පින්වත්නි බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙනකොට බෝධිසත්ව කාලයේම ආර්ය අෂ්ටාංග මාර්ගය කියන එක තේරුම් ගන්න. සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි. මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ බුදු කෙනෙක්ම පහළ වෙන්න ඕන. බුදු කෙනෙක්ම පහළ වෙලා තමයි මේ මාර්ගය දේශනා කරන්නේ. ලෝකයේ කිසිම කෙනෙක් මේක දන්නේ නැහැ. පෙර නොඇසූ විරු ධර්මයන්හි දහංගස පහළ වුණා. ඥානෙ පහළ වුණා, ප්‍රඥාව පහළ වුණා. විද්‍යාව පහළ වුණා, ආලෝකය පහළ වුණා කියලා බුදුරජාණන් වහන්සේ වදාලා. ආර්ය අෂ්ටාංග මාර්ගය ගැන කියන්න කෙනෙක් නැහැ ලෝකේ. ඉස්සල්ලාම ලෝකෙට හා පුරා කියලා ආර්ය අෂ්ටාංග මාර්ගය ගැන වදාළේ ලෞතර සම්මා සම්බුදුරජාණන් වහන්සේ. එතකොට දැන් තේරෙනව නේද මේකේ පුදුමේ දේ තමයි ඔය සියල්ලම ඔය කියන හැම මාර්ගාංගයක්ම සිද්ධාර්ථ මහ බෝධිසත්වයන් වහන්සේ මහා බෝසෙවණේ තනියෙන් වැඩුවා. ඒකයි භාග්‍යතුන් වහන්සේගේ ආශ්චර්යය. කියලා දෙන්න කෙනෙක් නැහැ, බෙදන්න කෙනෙක් නැහැ. ඒ ගුණධර්ම වලට වචන නැහැ. ඒතකොට ඒ කාලේ සති සම්බොජ්ජංගේ, ධම්මවිචේ සම්බොජ්ජංගේ කියක් එහෙම මහා සිදුහත් මහා බෝසත්වෝ අහලා නැහැ. මහා බෝසෙවණේ මේ සියල්ලම ස්වයම්භූ ඥාණයට අවබෝධ වුණා. තමන්ගේම ඥාණයට අවබෝධ වුණා. පුදුම සාගතයි අපි සරණ ගිය අපේ බුදුරජාණන් වහන්සේ. ඉතින් ඒ නිසා ඉතින් අද මම කල්පනා කළේ දැන් පසුගිය කාලෙම අපි දහම් කරුණු විස්තර කරද්දී විස්තර කළේ සම්මා සම්බුද්ධත්වයට පත් වෙන්න කලින්ම මේ හිතේ ඇතිවන මහා ප්‍රඥා පෙරලිය. එතකොට පින්වත්නි හේතු කියලා ඉද්ධිපාද සංයුත්තේ සංයුත්ත නිකායේ සූත්‍රයක් තියෙනවා. ඒ සූත්‍රයේ තියෙනවා මහණෙනි සම්බුද්ධත්වයට పూర్වයේදී අභිසම්බෝධියට පත්ව නොසිටි බෝධිසත්ව වූ මාහට මේ අදහස ඇති වූයේය. බෝධිසත්ව කාලයේ මේ අදහස ඇති වුණා. ඉරිදිපාද දියුණු කර ගැනීම පිණිස හේතු වන්නේ කුමක්ද? ප්‍රත්‍ය වන්නේ කුමක්ද? බෝධිසත්ව කාලයේම හිතුණා කියනවා ඉරිදිපාද දියුණු කරන්න මොනවද කරන්න ඕන? ඉරිදිපාද දියුණු කරන්නේ කොහොමද? ඊට පස්සේ මට මේ අදහස ඇති වුණා. මිහිලා භික්ෂුවක් බලවත් ඡන්දේ තුලින් උපදවාගත් සමාධියෙන් හා ප්‍රදං වීරියෙන් යුක්තව ඉරිදිපාදේ වඩනවා. ඡන්ද පදාන සංකාර සමන්නාගත ඉරිදිපාදේ. ඡන්ද කියලා කියන්නේ කෙලෙස් දුරු කරන්න තියන්නා වූ බලවත් කැමැත්ත. පදාන සංකාර සමන්නාගත කියන්නේ ඒ බලවත් කැමැත්තෙන් යුතුව අකුසල් දුරු කරනවා, කුසල් උපද්දවනවා. ඒකට කියනවා පදාන සංකාර. ඡන්ද සමාධි පදාන සංකාර සමාන. ඡන්ද සමාධිය කියලා කියන්නේ කැමැත්තෙන් යුතුවම හිත එකඟ කරනවා. ඒ මාර්ගයට හිත ඒකාග්‍ර කරනවා. ඒකට කියනවා ඡන්ද සමාධිය කියලා. ඡන්ද සමාධි පදාන සංකාර අකුසල් දුරු කර කුසල් උපද්දවා ඊරිදිපාදේ වඩනවා, මාර්ගයේ වඩනවා. එතකොට ওই විදිහටම වීරිය මුල් කරගෙන ඒ වීරියෙන් යුතුව සිත එකඟ කරනවා, අකුසල් දුරු කරනවා, කුසල් උපද්දවනවා, මාර්ගයේ වඩනවා. විරිය සමාධි පදාන සංකාර සමන්නාගත ඉරිදිපාදේ. ඊළඟට හිත දැඩිව අරගෙන අදිෂ්ඨානය බලවත් කරගන්නවා. ඒකෙන් හිත එකඟ කරනවා. කුසල් උපද්දවනවා, අකුසල් ප්‍රහාණය කරනවා. මාර්ගයේ වඩනවා. ඒකට කියනවා චිත්ත සමාධි පදාන සංකාර සමන්නාගත ඉරිදිපාදේ. ඊළඟට විමර්ශාව නුවණින් විමසීම මුල් කරගෙන හිත එකඟ කරනවා. ඒකට කියනවා විමර්ශා සමාධිය.
ඒක මුල් කරගෙන අකුසල් දුරු කරනවා කුසල් උපදිනවා. ප්‍රධාන සංඛාර සමන්නාගත ඉර්ධිපාදේ. එතකොට අනිවාර්යයෙන්ම කෙනෙකුට නිවන් මාර්ගයේ වැඩෙන්න දැන් ඔබට වුණත් මේ බණ ටික අහන්න වුණත් ඔබ මේ නිතර සිල් ගන්න කෙනෙක් නම් ඒ සිල් සමාදන් වෙලා ඒ ජීවිතේ ධර්මානුකූලව ගත කරන්න උනත් එක්කෝ කැමැත්තක් තියෙන්න ඕනේ, එක්කෝ අදිෂ්ඨානයක් තියෙන්න ඕනේ, එක්කෝ වීරියක් තියෙන්න ඕනේ, එක්කෝ විමර්ශාව තියෙන්න ඕනේ. හොඳ නරක තේරෙන එක, මෙලෝ පරව තේරුම් ගන්න එක, අනිත්‍ය තේරුම් ගන්න එක, ඒ ඔක්කොම විමර්ශා ඉර්ධිපාදයට අයිති. එතකොට මහා බෝධිසත්වයන් වහන්සේට මහා බෝසෙවණේම වැටුණා මේ ඡන්ද සමාධි ප්‍රධාන සංකාර සමන්නාගත ඉර්ධිපාදේ වඩන්නට ඕන. ඒ කැමැත්ත සැඟවීමකට යන්නේ නැතුව, ඒ කියන්නේ නිවන් දකින්න කැමති නමුත් හැකිලිලා. ඒ කැමැත්ත හැකිලිලා තිබ්බත් මාර්ගය වඩන්න බෑ. ඊළඟ ඕනෑවට වඩා ලිහිල් වුණත් වඩන්නත් බෑ. ඒතර තමා තුළ හැකිලෙන්නෙත් නැතුව, පිටට විසිරෙන්නෙත් නැතුව පෙරපසු සංඥාවෙන් වඩනවා. ඒ කියන්නේ කලින් යම් විදිහකට ඉර්ධිපාද වැඩුවා නම් පස්සෙත් ඒ විදිහටම වඩනවා. එක විදිහටම වඩන්න ඕන. දැන් කැමැත්ත වුණත් අපි කියමුකෝ ඒවා ලිහිල්ව ගත්තොත් බෑ. දැන් අපි කමු පරවියක් අල්ලා ගන්න ඕන කෙනා පරවියා ලිහිල්ව අල්ලා ගත්තොත් ඉගිල්ල යනවා. තදින් අල්ලා ගත්තොත් මැරෙනවා. ඒ වගේ මේක හරියට තියෙන්න ඕන ගානට. මේක මනසින් තමයි තියෙන්නේ. ලිහිල් වෙන්න දෙන්නේ නැතුව ඊළඟට මනසින් තද වෙන්න දෙන්නේ නැතුව ගොඩාක් දුරට ওই භාවනා කරගෙන යනකොට එහෙම ගොඩාක් අයට හිසේ කැක්කුම අපහසුතාව එන්නේ ඒ භාවනා අරමුණ කෙරෙහි දැඩි වීරියක් පවත්වනවා. ඒක යට ඔරොත්තු දෙන්නේ නැහැ. ඊළඟ ගොඩාක් භාවනා කරන්න කැමති අයට නිදිමත එන්නේ ඒ භාවනා අරමුණ ලිහිල් කරගන්නවා. සමහර අයට භාවනා අරමුණ නොදැනී යන්නේ හිත හැකිලෙනවා. ඊට පස්සේ හිත විසිරෙන්නේ ඒ භාවනා අරමුණ ගැන තියෙන අවධානය වැඩි වෙනවා. එතකොට ඒවා පිටට විසිරෙන්න දෙන්නෙත් නැතුව, හැකිලෙන්න දෙන්නෙත් නැතුව, වීරිය අඩු වෙන්න දෙන්නෙත් නැතුව, වැඩි වෙන්න දෙන්නෙත් නැතුව හොඳට ඉරිදිපාදේ වඩන්න ඕන. කලින් යම් විදිහකට උදේ වඩපු විදිහටම හවස වඩනවා, හවස වඩපු විදිහටම උදේ වඩනවා. මේ විදිහට ඉරිදිපාද වඩන ක්‍රමයක් තියෙනවා. එතකොට දැන් අද කාලේ ඉතින් මෙහෙම ඉර්ධිපාද භාවනා වඩනවාද කියන එක ගැන අපි කතා කළ යුතු දෙයක්. නමුත් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක දරුවෙක් විදිහට මේවා ගැන අහලා තියෙන එකත් වටිනවා. අපේ ආච්චිලා සියලා මුතුන් මිත්තු සමහරලාට මේවා අහලවත් නැහැ. වාසනාවකට ඇහිනවා. මට මතකයි පුංචි දරුවෙක් මම හිත 1-2 වසරේ ඉන්න ළමයි දවසක් මට කොලේක ලියලා ගෙනත් දුන්නා. සත්‍තිස් බෝධිපාශික ධර්ම කියලා කොලේක ලියලා මට දුන්නා. අපි පුංචි කාලේ අපි අහලවත් නැහැ. ඒ නිසා මේ බෝධිපාශික ධර්ම මතක තියාගන්න ඒ වගේ පින තියෙන දරුවොත් ඉන්නවා. වැඩිහිටිය අයත් ඉන්නවා. මේ බුදු කෙනෙක්ගේ ධර්මයේ එක බණපදයක් මතක තියාගත්තත් ඔබ හිතන්න එපා ඒක සුළු දෙයක් කියලා. අනිවාර්යෙන් ඒ කෙනාට අමා මහ නිවන සසර දුකින් නිදහස් වීම පිණිස එක බණපදයක් මතක තබා ගැනීමේ පිනක් එනවාමයි. ඒ නිසා දවසින් දවස මේ ඇසෙන බණපද අහන්න ලැබෙන එක ගැන අප්‍රමාණ සන්තෝෂයටපත් වෙන්න ඕනේ. ඉතින් පින්වත්නි දැන් පෙරවරුහි යම් විදිහකට සමාධිය වඩනවා නම් ඉරිදිපාද අපි කියමු ඡන්ද, චිත්ත, වීර්ය, විමර්ශා කියන ඉරිදිපාද වඩනවා නම් සවස් වරුවේ ඒ විදිහටම වඩනවා. සවස් වරුවේ යම් විදිහකට වඩනවා නම් උදේ වරුවේ ඒ විදිහට වඩනවා. ඊළඟට තමයි යටි කය විමසන්නේ යම් විදිහකට උඩුකයත් විමසන්නේ එසේ කෙස් වලින් පහළට යටිපතුලෙන් උඩට මේ ශාරීරියේ දෙතිස් කුණප කොටාස විමසනවනේ. යටිපතුලෙන් උඩට විමසන විදිහටම කෙස් වලින් පහළටත් විමසන්න ඕන. කෙස් වලින් පහළට විමසන විදිහටම යටිපතුලෙන් උඩටත් විමසන්න ඕන. කේසා ලෝමා නඛා දන්තා තජෝ ආදි වශයෙන්. ඊට පස්සේ දහවල ගත කරන්නේ යම්සේද රාත්‍රියත් එසේ ගත කරන්න ඕන. දහවල ඉරාවුව තියෙනකොට හොඳට මේ
නිදා ගන්න නැතුව අපි සක්මන් කරමින් භාවනා කරමින් මේ මාර්ගයේ වඩනවා නම් ඊ විදිහටම රාත්‍රියටත් කරන්න ඕන. රාත්‍රියට නිහඬ පරිසරේ සීතල සුළඟ වදිද්දී යම් විදිහට විවේකයෙන් භාවනා කරනවා නම් ඒ විදිහටම දවාලෙත් කරන්න ඕන. දැන් අර මට මේ වෙලාව පහසුයි මේ වෙලාව අපහසුයි කියලා කාලේ බෙදාගෙන ඉර්ධිපාද භාවනාව සිද්ධ වෙන්නේ නැහැ. ඉර්ධිපාද භාවනාව කියන කාර්යය පුදුම දෙයක්. කරන භාවනාව දහවල් කාලයේ යන්සේද රාත්‍රියේ ඒ විදිහටම කරනවා. මේ විදිහට විවෘත වූ බාහිර දෙයකට නොබැඳුණු සිතින් බැබලීන් සහිතව සිත වඩනවා. මේ විදිහට තමයි ඉර්ධිපාද භාවනාව වඩන්නේ කියලා පොයේ පෙර නොඇසු විරු ධර්මයන්හි දහං ඇස පහළ වුණා. එතකොට ලෞතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක්ම ලෝකෙට පහළ වෙලා මේ ඉර්ධිපාද භාවනාව කියන එක විස්තර කළා. ඉතින් ශ්‍රාවකයෝ මේවා වැඩුවා. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්වත් මහණෙනි. දැන් පින්වතුනි අපි මේ ඉර්ධිපාද ගැන මීට වඩා සවිස්තර වචනයක් ගානේ විස්තර විභංග කරලා මේ සූත්‍ර දේශනා ඇසුරින් පිවිතුරු නිවන් මඟ කියන ධර්ම දේශනා මාලාවේ විස්තර කළා. අපි දැනට අද මේ කියන්න උත්සාහ කරන්නේ සම්මා සම්බුදු නොවී සිටියදීම මහා බෝධිසත්වෝ මේ සියල්ල අවබෝධ කළා කියන එක පුදුම සහගත නැද්ද? උන්වහන්සේනේ තනියෙන් මේ හැම දෙයක්ම ඉපැද්දුවේ. තනියෙන් මේවා විස්තර කරගත්තේ. තනියෙන් මේ ගුණධර්ම වලට වචන පැනෙව්වේ බුදුරජාණන් වහන්සේ. බුදුරජාණන් වහන්සේගෙන් අහලා තමයි ශ්‍රාවකයෝ දැන කියාගත්තේ. ඒ ශ්‍රාවකයන්ගේ මුඛ පරම්පරාවෙන් පැවතගෙන එන ධහම තමයි අද අපි කතා කරන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් මහණෙනි මේ ආයුරෙන් සතර ඉරිදිපාද දියුණු කරගන්නකොට බහුල වශයෙන් ප්‍රගුණ කරගන්නකොට අනේක ප්‍රකාර වූ ඉරිදි විශේෂයන් කරන්න පුළුවන් වුණා. ওই ඉරිදිපාද භාවනාව දිගටම කරගෙන යනකොට නොඑක ආකාරයෙන් ඉරිදි ප්‍රාතිහාර්ය පාන්න පුළුවන්කම ඇති වුණා. මොකක්ද ඉරිදි ප්‍රාතිහාර්ය? එක්කෙනෙක් ඉඳගෙන බොහෝ අය ලෙස පෙනී හිටින්න පුළුවන් වුණා. බොහෝ අය වී එක් අයෙක්ව පෙනී හිටිනවා. ප්‍රකටවත් ඉන්නවා අප්‍රකටවත් ඉන්නවා. බිත්ති හරහා ප්‍රාකාර හරහා පර්වත හරහා අහසින් යනවා වගේ විනිවිද යන්න පුළුවන් වුණා. පොළොවේ යටට කිමි දෙන්න පුළුවන්. උඩට මතුවෙන්න පුළුවන්. ඊළඟට නොගෙලිමින් ජලයේ ඇවිදගෙන යන්න පුළුවන් මහ පොළොව වගේ. පළඟක් බැඳගෙන අහසින් යන්න පුළුවන් පක්ෂියෙකු වගේ. මේ වාගේ මහත් වූ ආනුභාව සම්පන්න ඉරහඳ මෙහෙම අත් දෙකෙන් අත ගන්න පුළුවන් වුණා. බ්‍රහ්ම ලෝකයේ දක්වාම තමාගේ වසඟේ පවත්වන්න පුළුවන් 이르දියක් ඇති වුණා. ඡන්ද චිත්ත වීරිය විමර්ශා කියන 이르දිපාද හතර වඩනකොට. ඒතර අපගේ භාග්‍යතුන් වහන්සේට කිසිවෙකුට සමාන කළ නොහැකි 이르දිය ලැබුණේ මේ 이르දිපාද භාවනාව වඩලා. 이르දිපාද භාවනාව කියන්නේ දැන් සතිපට්ඨානෙ උනත් වඩන්නේ සතිපට්ඨානෙ වඩන්ට යාව මෙහෙවන්නේ එයාගේ කැමැත්ත නම් ඒක තමයි ඡන්ද සමාධි භාවනාව. සතිපට්ඨානෙ වඩන්ට යා මෙහෙවන්නේ යාගේ අදිෂ්ඨානෙ නම් ඒක තමයි චිත්ත සමාධි භාවනාව. ඉර්ධිපාද භාවනාව. ඊළඟ සතිපට්ඨානෙ වඩන්ට යා බලවත් යොමු කරන්නේ ඔහුගේ වීරිය නම් ඒක තමයි වීරිය සමාධි ඉර්ධිපාද භාවනාව. ඊළඟ නුවණින් විමසීම පෙරට වෙලා නම් එයා සතිපට්ඨානෙ හිත වඩන්නේ ඒක තමයි යාගේ විමර්ශා ඉර්ධිපාද භාවනාව. ආර්ය අෂ්ටාංග මාර්ගය වඩන්න ඔහුව යොමු වෙන්නේ කැමැත්තෙන් නම් ඒක තමයි ඡන්ද ඉර්ධිපාදේ භාවනාව වඩනවා කියන්නේ. ආර්ය අෂ්ටාංග මාර්ගය වඩන්න උනත් ඔහුව පොළඹවන්නේ ඔහුගේ අදිෂ්ඨානය නම් ඒක තමයි චිත්ත ඉර්ධිපාදේ කියන්නේ. ආර්ය අෂ්ටාංග මාර්ගය වඩන්න උනත් ඔහුව පොළඹවන්නේ ඒ වීරිය නම් ඒක තමයි වීරිය ඉර්ධිපාදේ කියන්නේ. ආර්ය අෂ්ටාංග මාර්ගය වඩන්න උනත් පොළඹවන්නේ ඔහුගේ විමර්ශාව නම් ඒ කියන්නේ නුවණින් විමසීම නම් ඒක තමයි ඔහුගේ විමර්ශා ඉර්ධිපාදය කියලා කියන්නේ. ඉතින් බුදුරජාන් වහන්සේ වදාලා මේ විදිහට ඉර්ධිපාද භාවනාව දියුණු කරනකොට සතර ඉර්ධිපාද මට පුළුවන් වුණා කියනවා දිව්‍ය ශ්‍රවණයෙන් දුර ළඟ තියෙන දිව්‍ය මනුෂ්‍ය ශබ්ද අහන්න දිව්‍ය ශ්‍රවණය පහළ වුණා. මේ විදිහට සතර ඉර්ධිපාද වඩනකොට පරචිත්ත විඥාන ඥානය පහළ වුණා.
අනිත් අයගේ සිත දකින්න පුළුවන්. ඊළඟට පින්වත් මහණෙනි මට මේ සතර ඉර්ධිපාදයන් වඩනකොට මට අනේක පෙර ජීවිත ගත කරපු පෙර ජීවිත දකින පුබ්බේ නිවාසානුස්සති ඥානෙ පහළ වුණා. මේ සතර ඉර්ධිපාදයේ වඩනකොට සත්වයන් කර්මානුරූපව උපදින මැරෙන චුතිය උපත දකින චුතූපපාත ඥානෙ පහළ වුණා. මේ ඉර්ධිපාද හතර වඩනකොටම සියලුම ආශ්‍රවයන් සේවෙලා අනාස වූ චිත්ත විමුක්තිය නිකලෙස් බව සම්මා සම්බුදු බව පසක් වුණා. ඒ නිසා මේ බුද්ධ ශාසනයේ සියලු ගුණ ධර්ම දියුණු කරගන්න ඡන්ද චිත්ත වීරිය විමර්ශා කියන ඉර්ධිපාද හතර ඕන. ඒකෙන් තමයි මේ සියලු ඉර්ධි මේ සියලු ඥාන උපද්දවන්නේ. ඒ නිසා සුළු දෙයක් කියලා හිතන්න එපා. මේ කැමැත්ත අපිට මේ දහමේ හැසිරෙන්න තියෙන කැමැත්ත, දහමේ හැසිරෙන්න තියෙන අදිෂ්ඨානය, දහමේ හැසිරෙන්න තියෙන වීරිය, දහමේ හැසිරෙන්න තියෙන නුවණින් විමසීම. එනිසා මේ සත්‍තිස් බෝධිපාශික ධර්ම බුදුරජාණන් වහන්සේ මහා බෝධිසත්ව කාලයේම වැඩුවා. ඉරිදිපාද මහා බෝධිසත්ව කාලයේම වැඩුවා. සම්බුදු වෙලා 아무තුන් වඩපු දෙයක් නැහැ. මේ සියල්ල බෝධිසත්ව කාලෙම වඩලා තමයි උන්වහන්සේ නිකලෙස් බවට පත් වුණේ. සම්මා සම්බුදු බවට පත් වුණේ. භාග්‍යතුන් වහන්සේ ප්‍රමණකින්ම ආශ්චර්යයි. ඉතින් මේක ගැන කතා කරනකොට පින්වත්නි බුදුරජාණන් වහන්සේගේ ඉර්ධිපාද වැඩිම ගැන දවසක් ආනන්ද ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේගෙන් අහනවා, ස්වාමීනි භාග්‍යතුන් වහන්සේට පුළුවන්ද, භාග්‍යතුන් වහන්සේට මතකද මේ මනෝමය කයෙන් බ්‍රහ්ම ලෝකෙට ගිහිලා තිනවද? දැන් ආනන්ද ස්වාමීන් වහන්සේට ඒ වෙනකොට 이르දි නැහැ. ඒ නිසා ආනන්ද ස්වාමීන් වහන්සේ අහනවා භාග්‍යතුන් වහන්සේ මනෝ කයෙන් බ්‍රහ්ම ලෝකෙට ගිය ඒවා මතකයිද? ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා ආනන්ද මට මේ මනෝ කයෙන් බ්‍රහ්ම ලෝකෙට මම ගියා. එතකොට අහනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ සතර මහා ධාතුන්ගෙන් හටගත් ඔය මේ ඕලාරික ඇඟෙමුත් බ්‍රහ්ම ලෝකෙට වෙල්ලා තියෙනවද? ආනන්ද මම මේ ශරීරේනොත් බ්‍රහ්ම ලෝකෙට වෙල්ලා තියෙනවා. ඉතින් අහනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ භාග්‍යතුන් වහන්සේට මනෝමය කයනොත් බ්‍රහ්ම ලෝකෙට වඩින්න පුළුවන්. සතර මහා ධාතුන්ගෙන් හටගත් ඕලාරික කයනොත් බඹලොවට වඩින්න පුළුවන්. මට නම් හිතෙන්නේ භාග්‍යතුන් වහන්සේ ආශ්චර්යයි, අద్භූතයි. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ආනන්දේනි තථාගතවරු ආශ්චර්ය මෙම්ම ආශ්චර්ය ධර්මයන්ගෙන් සමන්විතයි. බුදුරජාණන් වහන්සේලා අద్භූතයි, අద్භූත ධර්මයන්ගෙන් සමන්විතයි. ඊට පස්සේ බ්‍රහ්ම ලෝකෙට මේ ඕලාරික ඇඟෙන් හෝ මනෝමය කයින් යන හැටි විස්තර කරනවා. ආනන්ද තථාගත තෙමේ යම් අවස්ථාවක කයත් සිතෙහි එකඟ කරයිද, සිතත් කයෙහි එකඟ කරයිද, සැප සංඥාවත් සැහැල්ලු සංඥාවත් කයෙහි බහා වෙසෙයිද? ආනන්දිනී අවස්ථාවේ තථාගතයන් වහන්සේගේ කය වඩාත්ම සැහැල්ලු වෙයි, වඩාත්ම මෘදු වෙයි, වඩාත්ම ක්‍රියාවට යෝග්‍ය වෙයි, වඩාත් ප්‍රභාස්වර වෙයි. ආනන්දේනි එය මෙබඳු දෙයකි. දවස මුළුල්ලෙහි ගිනියම් වී ගිය යකඩ ගුලියක් වඩාත්ම සැහැල්ලු වෙයිද, වඩාත්ම මෘදු වෙයිද, වඩාත් ක්‍රියාවට යෝග්‍ය වෙයිද, වඩාත් ප්‍රභාස්වර වෙයිද? ආහනේ වගේ තථාගත තෙමේ යම් අවස්ථාවක කය හිත එකඟ කරනවා. කය හිත වගේ එකඟ කරනවා. හිතත් කය වගේ එකඟ කරනවා. එකඟ කළා මේ සැප සැහැල්ලු සංඥාවෙන් සංඥාව කයෙහි පතුරවනවා. ආනන්ද තථාගතයන් වහන්සේ කය වඩාත්ම සැහැල්ලු වී, මෘදු වී, ප්‍රභාස්වර වී, යෝග්‍ය වී. ආන් ওই විදියට සැහැල්ලු වුණාට පස්සේ සුළු උත්සාහයකින් තථාගතයන් වහන්සේගේ මේ ශරීරය ආකාශයට පැනනගෙන මෙහෙම ඉස්සෙන පමාවෙන් ආකාශයට යනවා. ඊට පස්සේ ඕන විදිහකට මේ කයෙන් 이르දි ප්‍රාතිහාර්ය පාන්ට එක වගේ අය මවන්ට වතුරේ කිමි දෙන්න ඕනම 이르දියක් කරන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේට මේසා මහත් වූ 이르දි යමක මහා ප්‍රාතිහාර්ය සහිත මහත් වූ 이르දි ප්‍රාතිහාර්ය පාන්න පුළුවන් උනේ ඡන්ද චිත්ත වීරිය විමර්ශා කියන 이르දිපාද වඩපු නිසා. ඊළඟට ඔබට මතක නැද්ද බුදුරජාණන් වහන්සේ පිරිනිවන් වඩින කතාවේ
ආනන්ද ස්වාමීන් වහන්සේට 16 පොලකදී වදාලා ආනන්ද යම්කිසි කෙනෙක් ඡන්ද චිත්ත වීරිය විමර්ශා කියන ඉරිදිපාද හතර බහුලව වැඩුවොත් එයාට ආයුෂ කල්පයක් හෝ කල්පයකට වැඩියෙන් ඉන්න පුළුවන් කියලා. දීර්ඝ ආයුෂ මනුස්ස ලෝකේ මිනිස්සෙක් ඒ වකවානුවේ පරිහරණය කරන උපරිම ආයුෂ පරිහරණය කරන්න පුළුවන් කෙනෙකුට ඡන්ද චිත්ත වීරිය විමර්ශා කියන ඉරිදිපාද හතර වැඩුවොත් එයාගේ කැමැත්තට අනුව ඉන්න පුළුවන්. මට අවුරුදු 120ක් ඉන්න ඕන කියලා හිතුවොත් අවුරුදු 120ක් ඉන්නවා. ඒ විදිහට ඒ සිතට අනුව ආයුෂ පවත්වන්න පුළුවන්. ඡන්ද චිත්ත වීරිය විමර්ශා කියන ඉරිදිපාද හතර වැඩුවොත්. ඉතින් ඒ වෙලාවේ ආනන්ද ස්වාමීන් වහන්සේට ආරාධනා කරන්න අමතක වුණා. ආනන්ද ස්වාමීන් වහන්සේගේ හිත මාර්යා විසින් වසාගෙන තිබුණ නිසා. එතකොට මෙන්න මේ විදිහට ඡන්ද චිත්ත වීරිය විමර්ශා කියන ඉරිදිපාද හතර වැඩුව. ඒ ඉරිදිපාද මුල් කරගෙන තමයි ඡන්ද චිත්ත වීරිය විමර්ශා සතර සතිපට්ඨානෙ වඩන්න කෙනෙක් යොමු වෙන්නේ. අකුසල් දුරු කරන්න කුසල් උපද්දවන්න එක්ක කැමැත්ත තියෙන්න ඕන, එක්ක අදිෂ්ඨානෙ තියෙන්න ඕන, එක්ක වීරිය තියෙන්න ඕන, එක්ක විමර්ශාව තියෙන්න ඕන. විමර්ශා කියන්නේ අකුසල් දුරු කළා කුසල් උපද්දවන සතර සම්‍යක්ප්‍රදාන වීරිය කරන්න පින්පව් විශ්වාස කරන්න එපැයි. මෙලෝ පරලෝ විශ්වාස කරන්න එපැයි. සංසාර දුක, සංසාරේ කෙලවරක් නැති බව, බුදු කෙනෙක් කලාතුරකින් පහළ වෙන බව, මට දුකෙන් නිදහස් වෙන්න ඕන බව මනසින් විමසන්න ඕනේ නැද්ද? ඊට පස්සේ සද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන පංච ඉන්ද්‍රිය පංච බල ධර්මයෝ හටගන්නේ මේ සතර මේ ඉරිදිපාද මුල් වෙලා. බොජ්ජංගය හටගන්නේ සතර ඉරිදිපාද මුල් වෙලා. ඒ නිසා පින්වතුනි මේ ධර්මයේ හැසිරෙන්න නිවන් දකින්න කැමැත්ත උපද්දව ගන්න. ඊළඟට අදිෂ්ඨානය උපද්දව ගන්න. මම මේක කොහොමදත් කරනවා. මම කරනවා. මෙහෙම කරනවා කියලා අදිෂ්ඨානය උපද්දව ගන්න. ඊළඟට වීරිය කරන්න. ඊළඟට හොඳට නුවණින් විමසීම. මේ දහම් කරුණු අහලා ජීවිතය ගැන හොඳට නුවණින් විමසීම ඇති කර ගන්න ඕන. පුළුවන් දැන් සාමාන්‍ය මේ ධර්මය අහලා හැදෙන අය කොච්චරනම් ඉන්නවද? සමහරලාට මතට සුරාවට මේ ඇබ්බැහි වෙලා ඉඳලා ඔන්න කලාතුරකින් බණක් අහලා මම මේක නතර කරනවා කියලා නතර කරපු ළමයි ඉන්නවා. අනේ අපිට පින් දීලා ලියුම් එවනවා. ඊළඟට මේ තරුණ ළමයි එක එක නොසන්ඩාලකම් වලට යොමු වෙලා මේ ධර්මය අහලා නමුත් හදා ගන්නවා. ධර්මය ඇහුවට පස්සේ හදා ගන්නවා. හදාගලා අනන්ත පින් දීලා ලියුම් එවනවා. අනේ අපි හැදුනා කියලා. ගෙවල් වල ප්‍රශ්න තියෙද්දි ඊට පස්සේ මේ ඊළඟට මහා සෑය අඟුලිමාල සෑය වන්දනා කළා. ජීවිතේ ප්‍රශ්න විසඳගෙන ධර්මය ඇහුන් නැත්නම් අනේ අපි අද කොතනකද? ජීවිතේ නැත්තරම නැති වෙන්න ගිහිල්ලා. ඒ ධර්මයෙන් යාලා ගොඩ ඇවිල්ලා. එදා ඉඳලා කැමැති ධර්මයට කැමැති. දහම් කරන නෝනින් හිතනවා. එයාලගේ ජීවිතේ වෙනස් වුණා. ඔබට උනත් මං කලින් මතක් කරපු දහම් කරනවා ජීවිතේ ගැටලු ප්‍රශ්න එද්දී අපිට මැරෙන්න හිතනවා වාර ගොඩක් එනවා. සියදිවි හානි කරගන්න හිතෙනවා, සෑහරුණ ඇතේ යන්න හිතෙනවා. මැරුණා නම් හොඳයි කියලා හිතෙනවා. පින්වතුනි මැරෙන්න නම් ඕන තරම් ක්‍රම තියෙනවා. ලීසියෙන් මැරෙන්න පුළුවන්. නමුත් ලීසියෙන් ශන සම්පත්තිය ගන්න බෑ. ලීසියෙන් ශන සම්පත්තිය ගන්න බෑ. ඒ නිසා තමයි පුරාණ අටුවාචාරින් වහන්සේලා මේ ශන සම්පත්තියේ තියෙන දුර්ලභ බව විස්තර කළා. කන කැස් බෑවා වියසිදුරෙන් අහස බලනවා වගේ කියනවනේ. මිනිසෙක් වෙන එක බුද්ධ වචනේ. ඔබ හිතන්නකො මේ පෘථුවියම වතුර බෝලයක් වෙලා තියෙනවා. පොළොවක් නැහැ. ඊට පස්සේ මේකේ දැන් සිදුරක් තියෙන ලීයක් පාවෙවි තියෙනවා. ඒතර යුරකවත් ගහන්න තැනක් නැහැ. ඒ පෘථුවියක් නැහැ. වතුර බෝලයක තියෙන දැන් පෘථුවිය ජලය. මේක පාවෙවි තියෙනකොට කන කැස් බෑව අවුරුදු 100කට වතාවක් එක හැක් පේන කැස් බෑවෙක් ඇවිල්ලා ඕකෙන් ඔළුව දාලා බලනවා කියන එක කොයි තරම් හිතාගන්න බැරි කාරණාවක්ද. ඒ වගේ කියනවා මනුස්ස ජීවිතේ. තවත් ලීයක් ওই වගේ පාවී තිබිලා අර තව පළවෙනි වියගහේ සිදුරයි
දෙවෙනි පාවී තිබ වියගහේ සිදුර එකට එකතු වෙලා ওই සිදුරු දෙකත් ගානට තිබිලා අවුරුදු 100කට වතාවක් උඩට එන කැස් බෑව ওই සිදුරු දෙකෙන් ඔලුවට දානවා කියන එක සිද්ධ වෙයිද? ආන්නේ වගේ තමයි කියන මනුස්ස ජීවිතයක් ලැබිච්ච වෙලාවේ බුද්ධ ශාසනයේ මුණ ගැහෙන එක. තුන්වෙනි ලියකුත් පාවෙවි තියෙනවා. තුන්වෙනි ලියෙමුත් හිස දාන වගේ තමයි කියනවා බුද්ධ ශාසනයේ ශ්‍රද්ධාවෙන් හිත පහදවාගෙන මේ ශාසනය පිහිටන එක. මේ ධර්මය අවබෝධ කරලා නිවන් දකින එක ඔය තව ලීයකින් වගේ ලී 4කින්ම සිදුරු එකකට තිබිලා කන කැස් බෑව ඔය 4ෙන්ම හිස දාන වගේ එකක් කියනවා. පුරාණ අටුවාචාරින් වහන්සේලා මේ දුර්ලභ බව ඒ කාලේ මිනිසුන්ට විස්තර කරලා දීපු හැටි අතිශයින් දුර්ලභයි. ඉතින් ඒ නිසා මේ බුද්ධ ශාසනයක් මනුස්ස ජීවිතය මොන ගෙහිච්ච වෙලාවේ බුද්ධ ශාසනයක් හම්බුණා කියන එක සුළු දෙයක් කියලා හිතන්න නම් එපා. ඇත්තටම පින්වතුනි අපිට මනුස්ස ජීවිතයේ වටිනාකමක් ලැබුණේම බුද්ධ ශාසනය හම්බුන නිසාම විතරයි. හොඳට හිතන්නකෝ. අපිට අනිත් අයකින් අනිත් කිසි කෙනෙකුට නොලැබෙන දෙයක් අපිට මනුස්ස ජීවිතේ ලැබුණා නම් බුද්ධ ශාසනය. ඇයි අනිත් මිනිසුත් කනවා බොනවා අපිත් කනවා බොනවා මේ මිනිසුත් අඳිනවා අපිත් අඳිනවා මේ මිනිසුත් අමුදරුව හදනවා ඔබත් අමුදරුව හදනවා මේ මිනිසුත් යාන වාහන ගන්නවා ඔබත් යාන වාහන ගන්නවා මේ මිනිසුත් මිල මුදල් පරිහරණය කරනවා ඔබත් පරිහරණය කරනවා මේ මිනිසුත් රසාවල් කරනවා ඔබත් රසාවල් කරනවා මේ මිනිසුත් ගෙවල් දොරවල් හැදුවා ඔබත් ගෙවල් දොරවල් හැදුවා මේ මිනිසුත් මැරෙනවා ඔබත් මැරෙනවා මේ මිනිසුත් ලෙඩට බෙහෙත් ගන්නවා ඔබත් බෙහෙත් ගන්නවා. දැන් මේ සාමාන්‍ය සුද්ධංගේ ගෝත්‍රික මිනිසුන්ගේ ඊළඟට මේ බටහිර ජාතීන්ගේ මේ සකල මිනිසයාගේ පොදු වැඩපිළිවෙලනේ ඉන්නේ ඔබ කවුරුත්. ඒ සියල්ල අතර වෙනසක් විදිහට තියෙන්නේ ඔබ බණ අහන කෙනෙක්. ඔබ ජීවිතය ගැන ධර්මානුකූලව කල්පනා කරන කෙනෙක්. ඔබ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක්. බුද්ධ ශාසනය නැත්තම් අපේ මනුස්ස ජීවිතේට මොනවද අපිට තියෙන විශේෂ දේ? ඔබ මැරුණකොට මන්නම් මනුස්ස ජීවිතේ ප්‍රයෝජනෙ ගත්තා මම මැරුණාට පස්සේ නරක තැනකට යන්නේ නැහැ කියලා ඔබ විශ්වාස කරනවා නම් ඒ විශ්වාස කරන්න මොනවද ඔබට තියෙන්නේ? බණ අහපු ඒවා, දන් දුන්නේ ඒවා, සිල් රැකපු ඒවා, ඒ ඔක්කොම බුද්ධ ශාසනය කරගත්ත ඒවා නේ. මං හොඳ ගයක් හැදුවා මම මරුණාට පස්සේ දිව්‍ය ලෝක යනවා. මං දරුවෝ හැදුවා මරුණාට පස්සේ දිව්‍ය ලෝක යනවා. මට හොඳ වාහනයක් තියෙනවා මරුණාට පස්සේ දිව්‍ය ලෝක යනවා. ඒවා හරිද? බුද්ධ ශාසනයක් නැත්තම් අවසානයේ කිසි දෙයක් නැහැ. මැරෙන වෙලාවේ ළඟ ඉන්න කෙනෙකුට සිහි කරන්නවත් දෙයක් නැහැ බුද්ධ ශාසනයක් නැත්තම්. ඒ නිසා ඔබ මේ බුද්ධ ශාසනයේ අන්තිම ශ්‍රාවකයා වෙන්න එපා. ඔබගේ දරුවන්ටත් මේ ධර්මයේ කියලා දෙන්න. ශාසනය පිහිටගෙන කියලා දෙන්න. භාග්‍යතුන් වහන්සේ ආශ්චර්යයි කියලා දෙන්න. හැම නිවසකම ආශ්චර්ය මනසෝ කියන පොත් වහන්සේ තියාගන්න. ඒකේ තමයි මුළු බුද්ධ ශාසනයම කැටි කරලා මුළු බුද්ධ ශාසනයම තේරෙන විදිහට තියෙන පොත් වහන්සේ. ඒ වාගේ පොතක් නැහැ කොහෙවත්. හැම ගෙදරකම තියාගන්න ආශ්චර්ය මනසෝ පොත් වහන්සේ. දරුවන්ට කියන්න මේක කියව ගන්න මේ බුද්ධ ආගම ඉගෙන ගන්න ඕන නම් මේ පොත කියවන්න කියන්න. මේ ත්‍රිපිටකයේම කැටි කරලා බුදුරජාණන් වහන්සේගේ සම්බුදු ජීවිතයේ අසිරිය ප්‍රකට වෙන විදිහට අතිශයින් පැහැදීමෙන් යුතුව ශ්‍රද්ධාවෙන් ලියන ලද පොත් වහන්සේ අපගේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ. ආශ්චර්ය මනසෝ මේ ඔක්කොම මේ පොත් කියවන්න දෙන්න දරුවන්ට. දරුවෝ මොනවා අම්මලා තාත්තලා කියවලා තියාගන්න. දරුවෝ මොනවා හරි ප්‍රශ්නයක් ඇහුවොත් පුතේ මෙන්න මේ කොටස බලන්න. පොතේ පෙන්නලා දෙන්න. හැම ගෙදරකම තියෙන්න ඕන. ඒ විදිහට නම් අන්න බුද්ධ ශාසනයේ ඔබ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක් විදිහට යම් පැහැදීමක් තියෙන පිරිසක් කියලා කියන්න පුළුවන්. නිකන් වචනෙට අපි බුද්ධ ආගම කියලා තේරුමකුත් නැහැ. ඉතින් ඒ නිසා ඕන අද ඉගෙන ගත්තා සත්‍විස් බෝධිපාක්ෂික ධර්ම විශේෂයෙන් සතර ඉර්ධිපාද මුල් කරගත්ත මේ
මහා බෝසවනේ සම්මා සම්බුදු බව නොලබාම අපගේ මහා බෝධිසත්වය ස්වයම්බූ ඥාණයෙන් වටහාගෙන ඒ තුලින්ම නිකලෙස් බවට පත් වුණා. සම්මා සම්බුදු බවට පත් වුණා. භාග්‍යතුන් වහන්සේ ඒකාන්තයෙන් ආශ්චර්යයි. ඉතින් ඒ නිසා ඊරිදිපාද සහිත සත්‍විස් බෝධිපාශික ධර්ම දියුණු කරගන්න අපිටත් අසිරිමත් සම්බුදු සරණේ පිහිට ලැබේවා කියලා සිත ප්‍රාර්ථනා කරනවා. ඉතින් අද දවසේ මේ උතුම් ධර්ම දේශනාව සඳහා දායකත්වයේ දරුවේ ඉතාලියේ බූස්තු නගරයේ පදිංචි පින්වත් රුවන් පියාණන් කුමාරි මෑණියන් අනුහස් අභිමාම් ඒ දරුවන් විශේෂයෙන් මිය පරලෝකීය විමර්ශී දිනේට පින් අනුමෝදන් කරන්න. පළමුවෙන්ම මේ සියලු පින් අනුමෝදන් කරමු. පින් කැමති සියලු දෙවියන්ට දෙවියෝ මේ පින් අනුමෝදන් වෙත්වා, දෙවියන්ගේ දිව්‍ය ආශිර්වාද වඩා වර්ධනය වෙත්වා, මේ පින් උතුම් දැහැමින් ආරක්ෂා කරත්වා. ඒ වගේ මේ පින් 2020 දෙවෙනි මාසයේ 5 වෙනි දින මිය පරලෝකීය විමර්ශී දිනියට අනුමෝදන් වෙත්වා. ඒ දිනියට මේ අද රැස් කරගත් සියලු පින්වල ආනුභාවයෙන් පරලෝ සැපය සත්පුරුෂ ඇසුර සැලසේවා. අකල් මරණ සහිත මේ ගෝර සතරෙන් නිදහස්ව අමා නිවනින් සැනසෙන්න මේ දිනියට වාසනාව උදා වේවා. මේ සියලු පින් අනුමෝදන් වෙත්වා කියලා අනුමෝදන් කරනවා. මේ පරලෝකීය සියලු ඥාතීන් මේ පින් සතුටින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම පරම පූජනීය ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ නිසා අපි මේ සත්‍තිස් බෝධිපාශික ධර්ම ඉරිදිපාද ගැන මේ විදිහටවත් කතා වෙන්නේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ නිසා. ඒ නිසා පරම පූජනීය ගුරු දේවෝත්තම අපගේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා, නිරෝගී වේවා, දීර්ඝායුෂම සැලසේවා. පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු ගරුතර මහා සංඝ රත්නයේට අනගාരികා මෑණිවරුන්ට පැවිදි අපේක්ෂක දූපුතුන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. සත්‍තිස් බෝධිපාශික ධර්ම දියුණු කරගන්නට මේ පිනත් හේතු වාසනාම වේවා. ඒ වගේම මේ රැස් කරගත් සියලු පින් ඉතාලියේ බෝස්තු නගරයේ පදිංචි පින්වත් රුවන් මහත්මයාට, කුමාරී මහත්මියට, අනුහස් පුතාට, අභිමාම් පුතාට, මේ පවුලේ සියලු දෙනාට මේ පින් අනුමෝදන් වේවා. කායික මානසික දුක් පීඩා කරදර දුරින්ම දුරු වෙලා ගෞතම බුද්ධ ශාසනයේ මේ දුක් අන්දරාවෙන් නිදහස් වෙන්න වාසනාව ලැබේවා. ඒ වගේම ඔබ අප කාටත් මව්දෙමව්පිය ඥාති බන්දු මිත්‍රාදීන්ටත් මේ පින් අනුමෝදන් වේවා. මේ උතුම් බෝධිපාශික ධර්ම දියුණු කරගෙන අසිරිමත් සම්බුදු සසනේ ආශ්චර්යවත් වූ භාග්‍යතුන් වහන්සේගේ සරණේ දුක් කෙලවර කරගන්න වාසනාව ලැබේවා. තිරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා නැරඹීමට ශ්‍රද්ධා YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කර සීනුව ලකුණ ඔබන්න.